සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියා දෙමින් බුදු සසුන ගැන තිසරණය ගැන අපේ සිත පහදවා මේ සසුන් දායාදය අපට ලැබලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් අතිශයින් වාසනාවන්ත වුණා. මේ යුගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මේ විදිහට අහන්ට අවස්ථාව ලැබීමත් එක්ක අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වුවේ මේ උතුම් ධර්මය ඔබට අහන්ට සලස්වීම පිණිස. ඉතින් අදත් ඉතාමත් සුන්දර දහම් කරුණු ටිකක් මේ ඇත්තන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. අද දවසේ ධර්ම දාණයෙන් පින් රැස් කරගන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ශානිකා පෙරේරා සහ සමල්කා පෙරේරා යන දියණියන් දෙදෙනා. මේ දියණියන් දෙදෙනා මේ රැස් කරගන්න අප්‍රමාණ පින සුජීවත්ව සිටින බී.එල්. මානෙල් මෑණියන්ට සහ ජී.එම්. පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දරුවන්ට මේ පින්වතුන්ට මහත් වාසනාවක් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා කරුණාවෙන් දේශනා කරනු ලබන ඒ උතුම් නිවන් මාර්ගය ගැන පිවිතුරු නිවන් මාර්ගේ අන් අයට අහන්න සලස්වන පින සුළු දෙයක් කියලා හිතන්න එපා. බොහෝ පිනක් Tamanට රැස් වෙනවා. Tamanටත් යම් දවසක මේ බෝධිපාක්ෂික ධර්මියෝ ප්‍රගුණ කරගන්නට ඔබ යම් දවසක උත්සාහ කරනවාද එදාට යෝධ ශක්තියක් වෙලා මේ ධර්ම දානයේ පින ඔබ පිටිපස්සෙන් එනවා. ඒක ගැන හිතලා සතුටු වෙන්න. පින්වතුනි, අපිට අපි මේ ලෝකේ යම්තාක් රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා මේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කළා. ඒ මාර්ගයේ වැඩුවා. ඒ වගේම මේ ලෝකේ යම්තාක් අනාගාමී උත්තමියෝ පහළ වුණාද, සකදාගාමී උත්තමියෝ පහළ වුණාද, සෝතාපන්න උත්තමියෝ පහළ වුණාද, ඒ මාර්ගඵලලාභින් ලෝකෙට බිහි වුණේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිමත් එක්ක. බෝධිපාක්ෂික ධර්ම වැඩිමත් එක්ක. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ වෙන් කළා දේශනා නොකරනද බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයට අනුව ධර්ම ශ්‍රවණය කරනකොට අපි කියමු මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ මාර්ගඵල අවබෝධ වීම කියන එක අපි කියමුකෝ සුළු මොහොතෙන් සිද්ධ වුණා කියලා. ඒ මොහොත ඇතුළත මේ ගුණධර්මියෝ වහා වැඩි ගියා. වහා වැඩි ගියා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කරගන්න සති 2ක් ගත වුණා.
මුගලන් මහරහතන් වහන්සේට සතියක් ගියා. මහා කශ්‍යප මහරහතන් වහන්සේට සතියක් ගියා. මේ විදිහට සමහර දැන් අපි කියමු භද්‍ර රහතන් වහන්සේ උදේවරුේ පැවිදුණා, හවස් වරුවේ වෙනකොට මේ බෝධිපාශික ධර්ම 37ම වැඩිලා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට ඒ ගුණධර්ම පුරුදු කිරීම සිද්ධ වෙනවා. නමුත් තමන්ට මේ ගුණධර්ම 37 වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වැඩි යනවා තමා තුළ. ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි මේ 37 වෙන් කර පෙන්වුවේ. බුදුරජාණන් වහන්සේ මේ ගුණධර්ම 37 වෙන් කර පෙන්වුවාට පස්සේ තමා තුළ තියෙනා වූ ඒ ගුණධර්ම 37 මාර්ගයේ වඩපු කෙනාට දකින්න පුළුවන්. මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. නමුත් ඒ උග්ගටිතාඤ්ඤෝ විපචිතාඤ්ඤෝ ආදි වශයෙන් මේ ධර්මයේ වහා අවබෝධ කරපු අයගේ ස්වභාවය මං කිව්වේ. නෙය්‍ය පුජ්‍යලයා කියලා ඉන්නවා. ඒ නෙය්‍ය පුජ්‍යලයා මේ බෝධිපාශික ධර්මයෝ 37 මේ ගොඩාක් පුරුදු කරනවා. මුළු ජීවිත කාලෙම පුරුදු කරනවා. පුරුදු කළා තමයි මාර්ගඵල අවබෝධයට යන්නේ. එතකොට ඒ පදපරම කියලා කෙනෙක් ඉන්නවා. ඒ පදපරම කෙනාට මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බෝධිපාශික ධර්ම පිළිබඳව දැනුම හොඳට ගබඩා කරගෙන ඉන්නවා. ප්‍රතිපදාව පුහුණු වෙන්න උත්සාහ කරනවා. ධර්ම අවබෝධයක් සිද්ධ නොවුනත් ඔහු දහම් පදේම පරම කොටගෙන වාසය කරනවා. ඉතින් යම් දවසක ඊළඟ අවස්ථාව ධර්මය අවබෝධ කරගන්න එන්නේ මේ පද පරම කෙනාට. ඒ නිසා දහම් පදේ හෝ හොඳට අර්ථ අල්ලාගෙන නුවණින් විමසන මට්ටමටපත් වෙන්න ඕන. එතකොට පින්වතුනි මේ උතුම් දැන් අපි බුද්ධ ශාසනයේ නිවන් මාර්ගයේ පිළිබඳව කරුණු කුසල් දහම් 37ක් වැඩෙන හැටි මේ බුද්ධ ශාසනයේ මාණික්‍ය 37 තමයි කතා කරමින් හිටියේ. ඒ සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ඒ වගේම සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය කුමක්ද කියලා ඒ අංගාට අපි මීට කලින් වැඩසටහනේ එකින් එක සාකච්ඡා කළා. එතකොට මම අදත් මේ පින්වතුන්ට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිීමේ තියෙන වටිනාකම සහ මේ මාර්ගයේ වැඩින හැටි තමයි කියලා දෙන්න කල්පනා කළේ. ඔබට මතකද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සූර්යා උදා වෙන්න කලින් අරුණැල්ල වැටෙනකොට ඒක තමයි සූර්යා උදා වීමේ නිමිත්ත බවට පත් වෙන්නේ. ආන්නේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු වීමේ ප්‍රගුණ කිරීමේ පෙර නිමිත්ත තමයි කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය. කෙනෙකුට හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙනවා නම් ආන්‍යා දැනගන්න ඕන මට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට මාවත සැලසුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බ්‍රහ්ම යානෙ, ධර්ම යානය, අනුත්තර සංගාම විජය, ශ්‍රේෂ්ඨ මාරය යුද්ධය දිනන දේය බවට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මුළුමනින්ම බඹසර ජීවිතය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බැහැරවීම තමයි අබ්‍රහ්මචර්යාව කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් ප්‍රගුණ කරනවද? ඒ කෙනාට තමයි සේක කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළ අවසන් වූ කෙනාට තමයි අසේක කියලා කියන්නේ. ඒතර සේක අසේක බව බෙදෙන හැටි. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා දේශනා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් ඉක්මනවද? ඒ කෙනාට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වෙන් වෙච්ච, ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිනි. එතකොට මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහින් වෙන් වුණ කෙනා, ඒ කියන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා ආජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි.
අන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට කිව්වා අසත්පුරුෂ කියලා. එතකොට සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ මේ මාර්ගයේ අනුවම ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය කියන්නේ මහානකම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. බුදුරජාණන් වහන්සේ වදාලා මහානකමේ ප්‍රතිඵලය කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියනවා නම් ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලා පංචකාමී ප්‍රහාණය කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්න. මේ දීර්ඝ සංසාරේ තේරුම් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ පුරුදු කරන්න. රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කොච්චර බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් වර්ණනා කරපු හැටි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨි කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥාණයට. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්ම. සාමාන්‍යයෙන් සමාජයේ නිවැරදි දැක්ම කියන තමයි සම්‍යක් දැක්ම කියන පාවිච්චි වෙන්නේ. එතකොට එහි අර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය දැක්ම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඊළඟට සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකල්ප, ඊළඟට අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප. ඊළඟට සම්මා වාචා කියන්නේ මුසාවාදයෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීව කියන්නේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ජීවත් වෙන පැවැත්ම දැහැමින් සෙමින් ජීවත් වෙන එක. මිත්‍යා ආජීවයෙන් තොරවීම. සම්මා වායාම කියලා කියන්නේ අකුසල් දුරු කිරීම, කුසල් ඉපදවීම. නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. නෝපං කුසල් උපදවීම පිණිස කරන වීරිය. උපං කුසල් වඩා වර්ධනය කිරීම පිණිස, පවත්වා ගැනීමට මුලා නොවීම පිණිස, විපුල බවට පත් කර ගැනීම පිණිස, ඡන්දේ කැමැත්ත ඇති කර ගැනීම, උත්සාහ කිරීම, වීරිය ආරම්භ කිරීම, සිත දැඩි කොට ගැනීම. මේ තමයි සම්මා වායාම. සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන එක. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට සම්මා සමාධි කියලා කියන්නේ අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කරුණු හතෙන් සිත එකඟ වෙන එක. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට ඔන්න මාර්ගාංග ගැන ওই විදිහට අපි ඉගෙන ගත්තා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නම ඕන. මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලැබෙන දේ තමයි ඵලය. සෝවාන් වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට ඒක සෝවාන් මාර්ගය. සෝතාපන්න වීම තමයි එහි ඵලය. සෝතාපන්න වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කිරීම තමයි සකදාගාමි මාර්ගය. සකදාගාමි වීම තමයි එහි ඵලය. සකදාගාමි වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කිරීම තමයි අනාගාමි මාර්ගය. එහින් ඇති වෙන ඵලය තමයි අනාගාමි ඵලය. අනාගාමී වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීම තමයි මේ අරහත් මාර්ගය. ඒතකොට සියලු කෙලෙස් නැසීම තමයි අරහත්වේ. මේ විදිහට තමයි මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. ඒතකොට මාර්ගඵල කියන එක මාර්ගයත් ඵලයත් කියන එක වෙන් වෙන්නේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කිරීම හා සම්බන්ධව. ඒ වගේම හරි ලස්සන කාරණාවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හට ගැනීමට, කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ මේ ඉපදෙන්න පටන් ගන්නවානේ.
එහෙම තමා තුළ හට ගැනීමට මුල් වන සලකුණ නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත තරම් වෙන එකම එකක් දකින්නේ නැහැ කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සීල සම්පත්තිය. සීල සම්පත්තිය. ආර්ය අෂ්ටාංග මාර්ගය සීල සම්පන්න භික්ෂුව ආර්ය මාර්ගයේ වඩන්නේ පුරුදු කරන්නේ දියුණු කරන්නේ කියන කරුණ කැමැති විය යුතු දෙයක් කියලා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න සිල්වත් බව ඕන. ගිහි කෙනෙකුට තුල නම් තමාගේ පංචශීලයේ හරියට තියෙන්න ඕන. සාමණේර භික්ෂුවන් නම් දස සීලය ආරක්ෂා වෙන්න ඕන. උපසම්පදා භික්ෂුවන් නම් උපසම්පදා සීලය ආරක්ෂා කරන්න ඕන. එතකොට සිල්වත් වීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමා තුළ වැඩෙනවා කියන තියෙන පෙර නිමිත්ත. මූලික සලකුණ. ඊට පස්සේ තව ලස්සන කාරණාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව එකම එක කාරණාවක් මම දකිනවා. ඒ තරම් වෙනත් දෙයක් නැහැ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න තමා තුළ. ඒ තමයි කියනවා ඡන්දය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්න තමා තුළ තියෙන කැමැත්ත. ඒ කැමැත්ත තියෙන භික්ෂුවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා පුරුදු වෙනවා කියන එක කැමැති වෙන්න ඕන කියනවා. එහෙනම් සත්‍තිස් බෝධිපාශික ධර්මිය අහලා හිත පහදවගෙන මමත් මේ බෝධිපාශික ධර්මිය වඩන්න ඕන කියලා කැමැත්තක් ඇති කර ගැනීම. ඒකම තමයි මේ බෝධිපාශික ධර්ම වඩා ගන්න තියෙන පළවෙනි පියවර. කැමැත්ත ඇති කිරීම, ඇති කර ගැනීම. ඒ නිසා මේ ධර්ම කාරණාවක් ඉගෙන ගන්න උනත් කැමැත්ත ඕන. මම මේ කරුණු කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා ඒ කැමැත්ත ඇති කර ගැනීම තමයි යාට ධර්මයේ හොඳට ධර්මයේ මතක තියෙන්නේ. ඒ වගේම ධර්ම දැනුම එන්නේ. කැමැත්ත ඇති වෙන්න ඕන. කැමැත්ත නැතුව බෑ. බණක් අහන්න උනත් මම මේ බෝධිපාශික ධර්ම ගැන උගන්වන දහම් වැඩසටහන කොහොම හරි මම මේ ටික අහනවා කියලා කැමැත්ත ඇති වුණ කෙනා අද 30 වෙනි වැඩසටහන අද දක්වා එක දිගට ඇහුවා. කොච්චර වාසනාවක්ද. සමහර අයට අහන්න බැරි වුණත් සමහරට ඉන්ටර්නෙට් එකකින් YouTube එකකින් හරි ආපහු අරගෙන ඒ අහන්න බැරි වෙච්ච දේශනාව අහනවා. ඒකට එයාව පුරඹවන්නේ කැමැත්ත. කැමැත්ත බලවත් වුණොත් එහෙම මම මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන කියන එක ඒකම තමයි කෝ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න තියෙන පළවෙනි පියවර. මූලික සලකුණ, මඟ සලකුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තවත් තියෙනවා කාරණාවක්. ඒ කාරණාව තිබ්බත් ඇති කිව්වා. ඒ තමයි සිත පිහිටුවා ගැනීම. මං ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන කියලා බලවත්ව හිතට ගන්නවා. ඒකම තමයි එතනින්ම යාව මෙහෙවනවා ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්න. ඊට පස්සේ දැන් බලන්න එහෙනම් කැමැත්ත ඇති වෙන්නත් සිත පිහිටුවා ගන්නත් එහෙනම් මම මේක කරන්න ඕන කියලා ඉගෙන ගන්න ඕන නැද්ද එහෙනම් මේවා? ඒකයි මම නිතර කිව්වා අමාරුයි කියලා අත්හරින්න එපා. අමාරුයි තේරෙන්නේ නැහැ කියලා අත්හරියොත් හැමදාම අත්හරින්න වෙයි. ඒ නිසා මේවා නිතර ඇහුවොත් අපිට මතක හිටියි. ඒතර නිතර ඇහුවොත් නිවන් මාර්ගයේ මෙන්න මේකයි කියලා ඔබව මුලා කරන්න බෑ තවත් කෙනෙකුට. ඔබව මේ නිවන් මාර්ගයට කැඳවන විශේෂ මේ අනුග්‍රහයක් මේ දහම් වැඩසටහන් වලින් කෙරෙන්නේ. මේක පරම ගම්බීර නිවනට උපකාරක ධර්ම. සිත පහදවා ගත්තත් බොහෝ පින් රැස් වෙනවා. අනේ මෙහෙම නිවන් මාවතක් තියෙනවනේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා නිවැරදි දෘෂ්ටිය, දිට්ඨිය තරම් හරියට නිවන් මාර්ගයේ මේකයි, නිවන් මාර්ගයෙන් බැහැර මාර්ගයේ මේකයි, මෙන්න සත්පුරුෂයා, මෙන්න ශ්‍රී සද්ධර්මයේ, මෙන්න මාර්ගය මේ විදිහයි මාර්ගයේ ගමන් කරන්න තියෙන කියලා දෘෂ්ටිය පිරිසුදු වීම. එහෙම නැත්නම් එයාගේ පැහැදිලි දෘෂ්ටිය ඒකම කිව්වා නිවන් මාර්ගේ පුරුදු කරන්න පළවෙනිම
නිමිත්ත සලකුණ. ඒ දෘෂ්ටිය යාට හොඳට තියෙනවා නම් ඒ වගේ වෙන කරුණක් දකින්නේ නැහැ කිව්වා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන හොඳට ඉගෙනගෙන තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න ඕන. නිවන් මාර්ගය පිළිබඳව දැක්ම ඇති කරගන්න ඕන. දැන් තේරෙනව නේද? දැන් අපි නිවන් ලැබේවා කියවට පින්වතුනි දැන් මේ ටික කරගන්න ඕන. අපි හිතන්නේ අපි අටපිරිකරයක් පූජා කළා මොකක් හරි එහෙම පූජා කළා සාදු කියලා ඉන්නකොට එකපාරම මේ අපිට අර බණ අහද්දී එකපාරම සුටුස් ගාලා අවබෝධ වෙයි වගේ. බණ අහලා සුටුස් ගාලා අවබෝධ වුණා බුදුරජාණන් වහන්සේ කාලේ. හැබැයි අවබෝධ වුණේ සංසාරේ බොහෝසේ මේ බෝධිපාශික ධර්ම පුරුදු කරන්න මහන්සි වෙච්ච අයට. හොඳට බලන්න මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ වීම ගැන දේශනා කරනවා. මිලිඳු රජුරු අහනවා ඔබ වහන්සේලා පැවිදි වෙලා දුත ගුණ රැක හරියට මහන්සි වෙනවා. නමුත් මේ ගිහි මිනිස්සු බණක් අහද්දී මේ දන්සභා මණ්ඩපයේ මාර්ගඵල අවබෝධ කරනවා. ඉතින් මේ මිනිස්සු පහසුවෙන් ධර්මය අවබෝධ කරනවා. ඔබ වහන්සේලා විතරක් ඇයි මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැතුව කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න නොහැකි බවත් ඒ ගිහි මිනිස්සු ඒ විදිහට ධර්මය අවබෝධ කරන්නේ සංසාරේ බොහෝ ඔවුන් ඒ ගුණධර්ම පුරුදු කරලා තියෙනවා. ඒ ගුණධර්ම වලින් මෝරලා තියෙනවා. ඒකයි ඉන්ද්‍රිය මෝරලා ඉපදෙන්නේ. එතකොට ඒ කෙනා හිඟන්නෙක් වෙලා ඉපදිලා ඉන්නේ. නමුත් ඉඳුරම් මෝරලා. සංසාරියන් කර්ම දෝෂිකින් දුගියෙක් වෙලා. සංසාරේ කර්ම දෝෂයකින් පිස්සියක් වෙලා. සංසාරේ කර්ම දෝෂයකින් මිනී මරුවෙක් වෙලා. සංසාරේ කර්ම දෝෂයකින් සැඩොල් කුලේ ඉපදිලා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගිහිල්ලා ධර්මයේ දේශනා කරනකොට බෝධිපාශික ධර්මිය වැඩිගෙන යනවා. බෝධිපාශික ධර්මිය වැඩිගෙන යනවා. ඇයි ඉච්ඡර ඒ සංසාරේ පුරුදු කරපු බව. ඒ නිසා නිවන් අවබෝධ කරන්න ඕන සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා පැතුවට කමක් නැහැ. මිනිසුන්ගේ ලාමක පැතුම් ඉදිරියේ නිවන් පතන එක ශ්‍රේෂ්ඨයි. නමුත් අපිටත් ඒකෙන් අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා මූලික ප්‍රතිපදාව විදිහට මේ නිවන් මාර්ගය ඉගෙන ගන්න එක හරි කරගත්ත එක වටිනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ යෝනිසෝ මානසිකාරයේ තමා තුළ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්නට ඒකම පෙර නිමිත්ත කිව්වා. හොඳට නුවණින් ධර්මානුකූලව නුවණින් කල්පනා කරන්න පුළුවන්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්‍රමාදය. අප්‍රමාදයේ තරම් දෙයක් නැහැ කිව්වා. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ අපා දෙපා සිව්පා බහුපා රූපී අරූපී සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රයි නේද කිව්වා. ඒ වගේ නිවන් අවබෝධ කරන්න තියෙන සියලු ගුණධර්ම ඉදිරියේ අප්‍රමාදය කියන එක අග්‍රයි කිව්වා. අප්‍රමාදයේ තියෙන කෙනාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෙදරක වහලේ පරාල ගහලා කැණි මණ්ඩලට එකතු වෙනවා. ඒතර කැණි මණ්ඩලම සියල්ල අතර අග්‍රයි. ඒ වගේ අප්‍රමාදයේම අග්‍රයි වෙනවා කිව්වා මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මුල් අතර කළු අගිල් මුල් තමයි සුවඳ අග්‍ර. ඒ වගේ අප්‍රමාදයේම අග්‍රයි. ඒ වගේම අරටු අතර රත් හඳුන් අරටුවම අග්‍රයි. මල් අතර දෑසමන් මලම අග්‍රයි. ඒ වගේම රජවරු අතර සක්විති රජුරුවම අග්‍රයි. තරු අතර සඳම අග්‍රයි. ඒ වගේම සරත් කාලයේ අහසේ තියෙන හිරු මණ්ඩල සියල්ලටම අග්‍රයි. වස්ත්‍ර අතර කසී වස්ත්‍රය අග්‍රයි. ආහනේ වගේ නිර්වාණය පිණිස තියෙන මූලික මඟ සලකුණු අතර අප්‍රමාදයේම අග්‍රයි. අප්‍රමාදයේ තියෙන කෙනා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා කියලා වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපි නිතර කතා කරපු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා
සීලේ පතිට්ඨාය. සීලේ පිහිටව මේ සත්‍තිස් බෝධිපාංශික ධර්ම සියල්ලම වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඇතුළු මේ සියලුම ගුණධර්ම 37ම වැඩෙන්නට සීලය ඕන. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවයං. සිතත් ප්‍රඥාවත් වඩන්නේ සීලේ පතිට්ඨාය. සීලේ පිහිටපු නුවණැති කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙනම් ඒ නිසා දැන් බලන්න සමාජයේ ඔය අදහසක් තියෙනවා සිල් ඕනේ මේක හොඳට මොලෙන් කල්පනා කරපුම හරි. මේක මොලෙන් කරන්න තියෙන වැඩක් සිල් ඕනේ මොකටද මේ සිල් රකින්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් බුද්ධ ශාසනයට විරුද්ධ අදහසක්. බුදුරජාන් වහන්සේ වදාලා කාය බලෙන් කරන කටයුතු ඇවිදින ඉඳින හිටින වැඩ කටයුතු කරන ඒවා ඔක්කොම ටික පොළොවේ පිහිටලා නේද කරන්න කියලා ඇහුවා. ආන් ඒ වාගේ මේ සියලු බෝධිපාක්ෂික ධර්මිය වඩන්න තියෙන්නේ සීලේ පිහිටලා. ඒ නිසා ඔබ පංචශීල රකින්නවා නම් මේ පංචශීලයේ සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ පංචශීලයේ තමයි ඔබට නිවන් මාර්ගය පුරුදු කරන්න භූමිය හදලා දෙන්නේ. පැවිදි කෙනෙක් නම් පැවිදි කෙනාගේ සීලය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තා වෘක්ෂයෝ පොළොවේ නේද වැඩෙන්නේ කිව්වා. ගස් කොළන් පොළොවේනේ හැදෙන්නේ. ඒ වගේ සීලේ නැමැති පොළොවේ තමයි කිව්වා ගුණධර්ම මේ බෝධිපාක්ෂික ධර්මියෝ වැඩෙන්නේ. බෝධිපාක්ෂික ධර්මියෝ එහෙනම් සතර සතිපට්ඨානෙ වඩන්න සතර ඊරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගේ මේ සියල්ලම වඩන්ට සීලේ නැමැති පොළොව වුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් සීලය මිනිසු දැන් මෙහිමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනකොට තමයි ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා විදර්ශනාව ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. මේ මොකද මේ සිල් රකින්නේ කියන එකක් එන්නේ සාමාන්‍ය පටු හිතකින් බලනකොට. බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරයක් වදාලා. පින්වත් මහණෙනි හිමාලේ උල්පත්වල පුංචි නදීවල නාගයෝ උපදිනවා. හිමාලේ කඳු මුදුනේ නාගයෝ උපදිනවා ගංගාවල. මේ හිමාලයේ පුංචි නදීවල උල්පත්වල පොකුණුවල ඒ නාගයෝ ඉපදිලා හිමාලයෙන් ගලා බහින ගංගාවලට එකතු වෙනවා. ඒ අතරේ නාගයෝ කාලා බීලා වැඩෙනවා. නාගයෝ වැඩෙන්න ගංගාවත් එක්කම පහළට එනවා. ඇවිල්ලා සමහරලාට යොදුන් ගණන් දිග බවට නාගයෝපත් වෙනවා. ඒ ඔක්කොම නාගයෝ මහා මුහුදට එකතු වෙනවා. මහා මුහුදේ යොදුන් ගණන් ඒ නාගයන්ට එහි යන්න පුළුවන් මෙහි යන්න පුළුවන්. නමුත් නාගයෝ ඉපදුනේ කොහෙද? හිමාලයේ පුංචි නදීවල. නමුත් කෙලිසෙල්ලම් කළේ කොහෙද? සාගරේ. වැඩිගෙන ගියේ කොහෙද? අර පුංචි නදියේ ඉඳලා. ආන් මේ වගේ තමයි කිව්වා. පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුපාදය ආදී ගම්බීර ධර්ම විදර්ශනා කළමින් දහම් කෙලියක් කරන්න තියෙනවා මේකේ. අර යුද්ධයක් කරන්න තියෙනවා මේකේ. හැබැයි ඒ කෙනාට ලොකු ශක්තියක් ඕන එක කරන්න. ආන්නේ ශක්තිය දක්වා ඔහු පෝෂණය කරන්නේ සීලේ නැමැති උල්පතේ උපදින්න ඕන කිව්වා. සීලේ නැමැති උල්පතේ ඉපදිලා වැඩිලා තමයි හිමීට ගංගාවෙන් ගංගාවට එහෙම මුහුදට යන්නේ. එහෙනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ මහා කාර්යය අමා මහ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන්න ඉස්සෙල්ලාම අපි සීලය පිරිසිදු කරගන්න වෙනවා. දැන් ඉතින් ආසාවෙන් බණ අහපු උදවිය තමන්ට ප්‍රාණඝාතයෙන් වැළකීම කරගන්න බැරි වුණම් නම් මෙච්චර කාලයක් අදම අදිෂ්ඨාන කරගන්න මං සතුන් මැරීමෙන් වළකිනවා කියලා. සොරකම් කිරීමෙන් වළකිනවා කියලා. වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා. බොරු කීමෙන් වළකිනවා කියලා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්න.
සමහර අය ගොඩාක් බීලා බේබද්දන් වගේ. බේබද්දන් වගේ නෙවෙයි බේබද්දන්ව පාරේ වැටෙන තාක් බීලා එහෙම හිටපු මිනිස්සු බනහලා බොන්නේ නැති මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. අපිට අප්‍රමාණව පින් දීලා පුණ්‍යානුමෝදනා කරන කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු හැදුනේ බණපදයකින්. ඒ මිනිස්සු කොහොම හරි මම මේ සුරාව නතර කරනවා කියලා හිතුවා. කැමැත්ත තමයි ඉස්සල්ලාම එන්න ඕන. ඊට පස්සේ වීරිය කරලා පුරුෂ වීරිය අරගෙන සුරාවෙන් වැළකුණා. හරියට එහෙම මිනිස්සු මොන ගහලා තියෙනවා. බැරි වැඩක් නෙවෙයි. බැරි නම් මේ මිනිස්සු කොහොමද කළේ? දැන් එක මහත්තයෙක් මට මොන ගැහුණා එංගලන්තේ. එතුමා බණ අහලා හිත පහදවාගෙන ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ නමුත් එතුමාට සුරාවට ගෙනාපු බෝතල් රාක්ක පිටින් තියෙනවා. දැන් එතුමාට බණ මතක් වුණා. මම මේකෙන් කොහොම හරි වළකින්න ඕන කියලා කුඩු කළා බෝතල් ටික. ඒ වැළකුණාමයි අද දක්වා දැන් අවුරුදු ගාණක් සුරාව බොන්නේ නැහැ. තමන්ගේ ගෙදර පොඩි බාර් එකක් තියාගෙන බොණ්ඩ තරම් පෙළඹිලා හිටියා. තමන්ගේ හිතවතුන්ට පෙව්වා. සමහරවිට තමන්ගේ බිරිඳට පවා පෙව්වා. ඒ ඔක්කොම නතර කළා ධර්මයේ ඉදිරියේ. ඔක්කොම නතර කළා. තව ඕස්ට්‍රේලියාවේ ඉඳලා මහත්තයෙක් හම්බෙලා කතා කළා. ඒ මහත්තයත් ඒ ගොඩාක් බොන්න පුරුදු වෙලා. නමුත් ලොකු සාන්නාංශයෙන් බණපදයක් අහපු දවසේම හිතුවා මම මේක කොහොම හරි නතර කරගන්න ඕන. වීරියෙන් නතර කළා. අප්‍රමාණ කරදර ආවා නතර කළා. දැන් බොන මිනිස්සු 1000ක් මැද තනියෙන් ඉන්න පුළුවන්. බොන්න හිතක් නැතුව. කොහොමද හිත හදාගත්ත හැටි? සීලය හදාගත්තා. පන්සිල් රකින්න මිනිස්සෙක් හැදුණානේ. එතකොට අපිට දැන් මේ ගුණධර්ම අහනකොටනේ දැන් මේවා ටික අපිට දැන් අපි එළවලුවක් වුණත් දකින්න ඕන මේ එළවලුව හදාගන්න පොළොව හදාගන්න. ඒ වගේ තමයි බෝධිපාක්ෂික ධර්ම ටික කියලා දුන්නේ. බණ අහපු ගමන් හෙට පටන් ගන්න නෙවෙයි. මේක අර අඹ ගෙඩිය පෙන්නනවා වගේ. ඒකට අඹ ගෙඩිය ළඟට යන්නේ ඉනිමඟ තමන් හදා ගන්නවා. ඒ වගේ මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා බුද්ධ ශාසනය කියලා තමයි කිව්වේ. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන ඒ වෘක්ෂය වගා කරගන්න පොළොව හදා ගන්න. පොළොව තමයි සීලය. එතකොට පංච සීලය. ඊළඟට පොයට අටසිල් සමාදන් වෙන එක. දවස් 30ට එක දවසයි අටසීලය. එදාට රාත්‍රී ආහාරයෙන් වැළකීලා බඹසර සමාදන් වෙලා විකාල භෝජනෙන් වැළකීලා ඊළඟට මේ නැටුම් ගෙයින් වාදන විකාර දර්ශන වලින් වැළකීලා එක දවසක් ගත කරනවා. මාසෙට එක දවසක් බ්‍රහ්මචාරීව ඊළඟට රාත්‍රී ආහාරයෙන් වැළකීලා උපෝසතේ සමාදන් වෙලා ඉන්නවා. සමහරට යාට නිවාඩු නැත්තම් සමහර වෙලාවට රස්සාව කරනවා උපෝසතේ සමාදන් වෙලා. 12ට කලින් ආහාර අරගෙන 12න් පස්සේ බඩගිනි වුණොත් පළතුරු ජූස් එකක් වගේ බීලා. ඒ වගේ ආගත කරනවා. විවේකී තියෙන අය සතර පොයිට සිල් ගන්නවා. මේක හිමීට පංච සීලේ තමයි මුල. ඒ නිසා උපන්දා ඉඳලා බෞද්ධ කියන පිරිසක් ඉන්නවා. හැමදාම පින්කම් වලට යන පිරිසක් ඉන්නවා. දැන් ඕනම පින්කමකට එකතු වෙන කටිනියක් ගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි වෙනත් පින්කමක් ගත්තොත් දහස් ගණන් මිනිස්සු එකතු වෙනවා. නමුත් එකතු වුණාට ඔය අතරින් පන්සිල් රකින්නයි කී දෙනයි දෙන්නේ. ඒ නිසා පින්කම් කරනවට වැඩිය මහත්ඵලයි මානිසංසයි සීලේ රකින්න එක. නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මට පන්සිල් රැක ගන්න නැත්තම් කියලා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ මුගලන් මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ සුද්ධෝදන මහරජතුමාගේ මුණුබුරු රාහුල මහතෙරුන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ පැවිදි තෙරුන් වහන්සේලාද
තමා සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීම පිණිස සිතට ගන්න එක මේ නිවන් මාර්ගයට භූමිය සැකසීමයි. භූමිය සැකසීමයි. එතකොට සීලේ ඒ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කවුරු හරි කෙනෙක් වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට එයාව පෙරලන්න බෑ කාටවත්. හරියට හොඳ දරණුවක් ආධාරකයක් මත තියපු දියසැලියක් කාටවත් පෙරලන්න බෑ වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් පුරුදු කළොත් ඒක මේ වගේ කිව්වා. කලයක් අනිත් පැත්තට හරවනකොට වතුර වැක්කිරෙනවා මිසක් බිමින් ආයෙ වතුර එන්නේ නැහැ කලයට. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට පව් ගෙවි ගෙවි යනවා. ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. පව් ගෙවෙනවා ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. කෙනෙක් වමාරනවා. වමාරපු දේ ආයෙ එන්නේ නැහැ. එළියටම ගියා. වමනයක් යනකොට බලන්න උගුරට ආවොත් ඒක අපිට ලේසි ඇතුළට දාගන්න එකද එළියටම දාන එකද? එළියටම යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හරියට මේ සීලයේ පිහිටලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කළොත් දූවිලි වෙලාවකට වැස්සක් ආවොත් දූවිලි ටිකට වෙච්ච දෙයක් නැහැ. ඒ වගේ අකුසල් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. හිතේ තියෙන රාගෙට වෙච්ච දෙයක් නැති වෙනවා. හිතේ තියෙන තරහට වෙච්ච දෙයක් නැති වෙනවා. මෝඩකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. බය තැති ගැනීම කුහකකම් ඉරිසියාකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. හරියට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩුවොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහ වැස්සක් එනකොට ඒ මහ වැස්සට මහා දරුණු සුළඟක් ආවා. කොච්චර ලොකු වැස්සක් ආවත් දරුණු සුළඟෙන් වැස්ස අතුරුදහන් වෙනවා. ඒ වගේ තමයි කොච්චර කෙලිස් තිබ්බත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තිබ්බොත් කෙලිස් අතුරුදහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් පුරුදු කරනවා නම් එයා පැවිදි වෙච්ච තෙරුන් වහන්සේ නමක් කියන්නකෝ. එයාව සිවුරු අරවන්න බෑ කිව්ව කාටවත්. ගංගානම් ගඟ පහලට ගලනකොට මිනිස්සු ඔක්කොම එකතු වෙලා උදුළු ඊළඟට එක එක දේවල් අරගෙන ගංගානම් ගඟ හරස් කරලා මේක ආපහු හිමාලයට යවන්න ඕන කියලා පැලෑන් කරනවා. මහන්සි වෙනවා. කවදාවත් සාගරයට ගලන ගංගානම් නදිය හිමාලයට යවන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භික්ෂුවට මේ ලෝකෙ කිසි කෙනෙකුට ඇවිල්ලා ඔහුව ලාමක ගිහි ජීවිතයට ගන්න බෑ කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ විරේක කරනවා කියලා එකක් කරනවා. බඩ විරේක, ලය විරේක කරපුන් සමහර අයට විරේක වෙනවා, සමහර අයට විරේක වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා, ඔයාලත් දැකලා තියෙනවනේ. ඒතර විරේක වෙන්නේ නැහැ සමහර අයට. සමහර අයට පොඩ්ඩයි විරේක වෙන්නේ. සමහර අයට හොඳට විරේක වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මංගාවක් තියෙනවා කව විරේක බෙහෙතක්. හැබැයි ඒක අඩමාන නැහැ. දුන්නොත් විරේක වෙනවා, ඔක්කොම සුද්ධ වෙනවා. පින්වත් මහණෙනි, මොකද්ද විරේක බෙහෙත? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. සම්මා දිට්ඨිය නැමැති විරේක බෙහෙත ගන්න කිව්වා. මිත්‍යා දෘෂ්ටිය විරේක වෙලා යනවා කිව්වා. ඒක අනිවාර්යෙන් වෙනවාමයි කිව්වා. ඉතුරු වෙන්නේ. පින්වත් මහණෙනි, සම්මා සංකල්පයට එන්න කිව්වා. සම්මා සංකල්පේ නැමැති බෙහෙතෙන් මිත්‍යා සංකල්පේ විරේක වෙනවා. සම්මා වාචා නැමැති බෙහෙතෙන් මිත්‍යා වාචා විරේක වෙනවා. සම්මා ආජීව නැමැති බෙහෙතෙන් මිත්‍යා ආජීවයේ විරේක වෙනවා. සම්මා වායාම නැමැති බෙහෙතෙන් මිත්‍යා වායාමයේ විරේක වෙනවා. සම්මා සතිය නැමැති බෙහෙතෙන් මිත්‍යා සතිය විරේක වෙනවා. සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය විරේක වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සසරම විරේක වෙනවා. කෙලෙස් කන්දරාම විරේක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර
නානා ප්‍රකාරයෙන් නොඑක් වචන වලින් නිවන් මඟ නම් වදාලාද මම මෙතෙක් ඔබට කියපු වචන කරුණු සිය ගණන් සූත්‍ර දේශනාවල තියෙන කරුණු මේ වචන තමයි මම ඔබට දැන් ඔය කියා හිටියේ. මෙච්චර බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ණනා කළා. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක දහම් වැඩසටහනින් අපි ගොඩාක් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විස්තර කළා තවත්. ඒ වගේම නිරන්තරයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබට මේ මාර්ගයේ ප්‍රතිපදාව අවබෝධ කළ යුතු ධර්මය ඒව ගැන නිතර අහන්න ලැබෙනවා. ඒකට හිමීට දැනුම තියෙන කෙනා මේක ගොනු කරගන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න එපා. ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න එපා. ඔබ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. එහෙම නැත්නම් පෙරහැරක් පින්කමක් කරපු පමණින් මං බුද්ධ ශාසනය හරි කෙනෙක් කියලා මුලාවකටපත් වෙන්න එපා. ඒවා ඔක්කොම මේ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කරගන්න උපකාරක පිනක් කරගන්න. උපකාරක පිනක් කරගන්න. දැන් ඒ වගේම පින්වතුනි මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගනිද්දී හරි ලස්සන කාරණාවක් දුටුවා. ඒක හරිම ලස්සන කාරණාවක්. ඒ තමයි සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානෙ. ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න, ඒ වගේම නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් දියුණු කරගන්න කරන වීරිය. සතර ඉරිදිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඊළඟට තව තැනක පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. පංච බල ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. සත්ත බොජ්ජංග සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ඒ පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කරුණු 37න් පින්තුනි වීරියම තියෙනවා. කරුණු 37න් වීරියම නව තැනක තියෙනවා. ඒ කියන්නේ වීරිය වැඩුවොත් එහෙම වීරිය වැඩුවොත් බෝධිපාශික ධර්ම 9ක් වැඩෙනවා. එක වීරියකින් බෝධිපාශික ධර්ම 9ක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශික ධර්මවල සතිය කියන වචනේ ස්ථාන 8ක තියෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ හිත පිහිටුවොත් බෝධිපාශික ධර්ම 8ක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශික ධර්ම 37 සමාධි කියන වචනේ සමාධි කියන මේ අංග 4ක් ස්ථාන 4ක තියෙනවා. සමාධිය වැඩිවොත් බෝධිපාශික ධර්ම 4ක් වැඩෙනවා. ප්‍රඥාව කියන එක මේ බෝධිපාශික ධර්මවල ස්ථාන 5ක තියෙනවා. ප්‍රඥාව දියුණු කරනකොට බෝධිපාශික ධර්ම 5ක් වැඩෙනවා. ඊළඟට ශ්‍රද්ධාව ස්ථාන 2ක තියෙනවා. දැන් මේ ටික මම කියවගෙන යනකොට දැක්ක එකක් තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන වචන ටික තියෙන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහනේ. මේ පහ වැඩුවොත් බෝධිපාශික ධර්ම 28ක් වැඩෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඡන්ද ඉරිදිපාදයයි, චිත්ත ඉරිදිපාදයයි, පීති සම්බොජ්ජංගයයි, පස්සද්ධි සම්බොජ්ජංගයයි, උපේක්ඛා සම්බොජ්ජංගයයි, සම්මා සංකප්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණු 9 එකතු වෙනවා. එතකොට 28ට කරුණු 9ක් එකතු වුණාට පස්සේ 37යි. ඊට පස්සේ මම ඒකත් මේ ගොනු කරලා බැලුවා. ඒ තමයි ඡන්දය කියන එක සද්ධාව කියන ගණයට දාන්න පුළුවන්. මේ නිකන් හිතලා. ඊළඟට චිත්ත පීති පස්සද්ධි කියන එක සමාධි කියන වචනයට දාන්න පුළුවන්. උපේක්ඛා සම්මා සංකප්ප කියන වචන
ප්‍රඥාව කියන ගණයට දාන්න පුළුවන්. එතකොට එහෙනම් ඒවත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගණයටම වැටෙනවා. ඉතුරු වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒවා සීලයටයි. සීලේ පිහිටලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පහ වැඩුවොත් බෝධිපාශික ධර්ම 37ම වැඩෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණා තමයි වීරිය. වැඩිපුරම බෝධිපාශික ධර්ම 9 තැනක තියෙනවා වීරිය. බෝධිපාශික ධර්ම 37න් 9ක්ම වීරිය. වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවන්න ගන්න වීරිය. එතකොට හිතට එන කෙලෙස් දුරු කරන්න කොච්චර වීරියක් අපි ඒකනේ මම කිව්වේ දහම් පදවලින් ගන්න පුළුවන්. දැන් අපි කියමු සුණාපරත්තේ පුන්න මහරහතන් වහන්සේගේ කතාව ගත්තොත් උන්වහන්සේ කිව්වනේ සුණාපරත්තේට යන්න කලින් මට කවුරු හරි බැන්නොත් මම හිතනවා මට ගැහුවේ නෑ කියලා මං තරහා ගන්න නැතුව ඉන්නවා කියලා. ඔන්න ඕක හිතන්න කොච්චර වීරියක් ඕනේද කියන්නකෝ. කවුරු හරි බැන්නොත් මෙයා බැන්න විතරයිනේ මට ගැහුවේ නෑනේ කියලා හිතා ගන්න කොච්චර වීරියක් ඕනේද? මේ පොඩි බණ පදයක් හිතන්න. ඒ නිසා අකුසල දුරු කරලා කුසල් උපදව ගන්නට වීරිය තියෙන්න ඕන. ඒ නිසා ශ්‍රද්ධා විරිය. නමුත් අංක වශයෙන් අපි ඔය සත්‍තිස් බෝධිපාශික ධර්ම මේවා කළාට සියලු පරාලා කැනිමල්ලට එකතු වෙනවා වගේ මේ සියල්ලම ප්‍රඥාවට එකතු වෙනවා. ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා කුසල් අකුසල් තේරුම් ගන්න එක මාර්ගය අමාර්ගය තේරුම් ගන්න එක ප්‍රඥාවට අයිතියි. මේ සියලුම සම්පත්තිය අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්. කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන ශ්‍රී සද්ධර්මයෙන්. තමා තුළට මේක පමුණුවා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ නිසා ඔය කරුණු කාරණා තේරුම් ගන්න. ඔන්න මේ පින්වතුන් අද වෙනකොට සත්‍තිස් බෝධිපාශික ධර්මයෝ 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. එහෙනම් ඒ වගේම අද ඉගෙන ගත්තා. මේ මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරගන්න අපිට ඕන භූමිය තමයි. ඕන දැන් අපි කියමුකෝ ක්‍රීඩකයෙක් වුණත් ක්‍රීඩා කරන්නේ භූමියේ. ඔක්කොම අපි ඇවිදින්නේ දුවන්නේ පනින්නේ ඉරියව් පවත්වන්නේ භූමියේ. ගස් කොළන් වැඩෙන්නේ භූමියේ. ඒ වගේ තමයි සියලු කුසල් දහම් වැඩෙන්නේ සීලේ නැමැති භූමියේ. එහෙනම් අපිට භූමිය ඕන. ඒ නිසා සීලේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන කියන කාරණාව මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න, නිවන් මාර්ගයේ වැඩෙන්න වෙන එකම කරුණක් නැහැ කිව්වා ඡන්දේ තරම්, කැමැත්ත තරම්. ඒ නිසා කැමැත්තක් ඇති කරගන්න පින්වතුනි මමත් මේ නිවන් මාර්ගේ පුරුදු කරන්න ඕන, බුද්ධ ශාසනය පිහිට ගන්න ඕන කියලා. අපිට මහා සම්පතක් ලැබුණා. මෑත යුගයේ පිංගතුනි කාලිංග මාගගෙන් කාලිංග මාග මේ මුළු බුද්ධ ශාසනයම ලංකාවේ විනාශ කළා. සිංහල කියන මිනිස්යන්ගේ අතපය කැපුවා. විහෙර විහාර කැඩුවා. ස්තූප කැඩුවා. දහම් පොත්පත් ගිනි තිබ්බා. ඊට පස්සේ විනාශ වුණා. යంత్ర මන්ත්‍ර තන්ත්‍ර නක්ෂාස්ත්‍ර ඔය වගේ ගොඩාක් දකුණු ඉන්දිය දේවල් මේ සමාජයේ වැපුරුවා. ඊට පස්සේ ගොඩාක් මේ අර තිසරණේට දිවි පුදලා නිවන් මාර්ගයේ ගමන් කරමින් හිටපු පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ විදිහට එදා වැටිච්ච වැටිල්ල අවුරුදු 800ක් තිබ්බා. එදා ගරා වැටිච්ච සෑයවල්, එදා විනාශ වෙච්ච ස්තූප අවුරුදු 100 ගාණක් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැතුව ගරා වැටිලා තිබ්බා. ඊට පස්සේ නුවර යුගයේ වෙනකොට උපසම්පදාව නැහැ. ඊළඟට බණ දහම් දන්න කෙනෙක් නැහැ. පන්සිල් රකින්නේ නැහැ කියනවා සිවුර දාගත්ත කෙනා. ගණින් වහන්සේලාගේ යුගයක් බිහි වුණා. දරු පවුල් තියාගෙන ඉන්නවා වලව්වක් වගේ. ඒ වගේ යුගයක් පාංශ කුලෙට සිවුර දාගෙන ගිහිල්ලා එතන මොකක් හරි චාරිත්‍ර ටිකක් දකුණු ඉන්දිය ක්‍රමයට කරනවා. එතකොට ඒ හැර වෙන මොකක්වත් නැතුව තිබ්බ යුගයක ආපහු ටික මේ බණ දහම් කතා කරන්න ගත්තා. සරණංකර සංඝරාජ තෙරුන් වහන්සේ උපසම්පදාව ලංකාවට රැගෙන ආවා නැවත. ටික උපසම්පදා සංඝයා බිහි වුණා. ඊට පස්සෙත් ඇවිල්ලා අපිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ නැක නිමිති කේන්ද්‍ර මේ වගේ සමාජෙ පිරීලා ගියා.
මිනිස්සු නිකන් අනිත් අයට අනවින කරනවා, කොඩි වින කරනවා, එක එක දේවල් වලින් පිරීලා ගියා. නිවන් දකින්නවා කියන එක මෛත්‍රී බුද්ධ ශාසනය ගැනමයි කතා කළේ. ඒතර මෛත්‍රී බුද්ධ ශාසනය ගැන කතා කරන මිසක් අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියලා කවුරුවත් කතා කරන්නේ නැහැ. ආන් ඒ වගේ යුගයක තමයි බුද්ධ ශාසනය නැමැති සෑය අඳුර වෙලා තියෙනකොට ඒ සෑයේ මළුවේ දැල්ලපු විශාල පහනක් වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණේ. ඒ පහන් එළියෙන් අපිට ස්තූපේ පෙනුණා. අපිට ස්තූපේ පෙනුණා. ඒ පහන් එළියෙන් තමයි අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ. මම ඔබට බණ කියන්නේත් ඒ පහන් එළියෙන්. අපිටත් අපේ කටවල් වලින් බණ කියන්න ලැබුණා. අපේ ඇස් වලින් ත්‍රිපිටකය බලන්න ලැබුණා. ඔබගේ සවම්පත් වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රහතන් වහන්සේලා හදවතින් දරාගෙන ආපු බණපද ඇහුණා. අපේ අත් වලින් විහෙර විහාර ස්තූප සෑයවල් කෙරුණා. දහඩිය මහන්සේ මිනිස්සු හරි හම්බ කරපු ධනෙ වස්තු ස්තූප වල නිදාගෙන වුණා. කුල දරුවෝ පැවිදි වුණා. සිය ගණන් සඟරුවන කසාවත් දරාගෙන යනවා අපිට දකින්න ලැබුණා. ලක්ෂ සංඛ්‍යාත ජනයා ස්තූපයකට ඉසින ලද සමම් මල්මෙන් සුදු වස්ත්‍ර වලින් ස්තූප වඳිනවා දකින්න ලැබුණා. දැන් හැම ගෙදරකම බණපදත් ඇහෙනවා. බණපදත් ඇහෙනවා. මේ ඔක්කොම කලේ එක්කෙනෙක්. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. නාන්සේ අපිට කුසල් අකුසල් ගැන කියලා දුන්නා. හොඳ නරක ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ මිහිරි බණපද අපිට කියලා දුන්නා. මේ දහම් වැඩසටහන කරන්න උනත් මෙසේ කරන්න කියලා අපිට ආශිර්වාද කළා. අපිට මේ ගුරුහරුකම් ලබා දුන්නා. ඒ නිසා අපි ඒ කාරණාව සිහි කරන්න ඕන අපිට මේ සම්පත්තිය ලැබිච්ච තැන. නිරන්තරයෙන් මේ ධහමේ පිහිට ගන්න අපි ඒ කෙලෙහි ගුණේ තියන්න ඕන. නැත්තම් බුද්ධ ශාසනය අපිට දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොහොතක් පහතා රැස් වෙන සියලු පින් අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද බෝධිපාශික ධර්ම දියුණු කර ගැනීම පිණිසම මොහොතක් පාසා මේ සකල ලෝක සත්වයා තුලින් රැස් වෙන පින අනුමෝදන් වී ඒ ගුණධර්ම නිවන් මාර්ගයේ පුරුදු කරගෙන ශාසන පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් ඒ විදිහට සෙත් ප්‍රාර්ථනා කරමින් මම හිතනවා බෝධිපාශික ධර්ම ගැන අපි මේ ඉගෙනගත්ත කරුණු කාරණා දැනට ප්‍රමාණවත්. අපිට දැන් තියෙන්නේ අපේ අඩුපාඩු හදාගෙන හිමීට පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න, සීලය ආදී ගුණධර්ම දියුණු කරගන්න කාටත් වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි පුණ්‍යානුමෝදනා කරමු. පින්වත්නි, මේ පින්වතුන් ගොඩාක් වාසනාවන්ත වුණා සත්‍තිස් බෝධිපාශික ධර්ම ඉගෙන ගන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ශානිකා පෙරේරා සහ සමල්කා පෙරේරා යන දියණියන් අද දවසේ වාසනාවන්ත වුණා මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්න. සුජීවත්ව සිටින එල්.බී. මානෙල් මෑණියන්ට සහ ජී.එම්. පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන තමයි මේ දියණියේ පින්කම කරන්නේ දියණිවරු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. මෙතෙක් මේ උතුම් ධර්ම දේශනා අපිට දේශනා කරන්නටත් ඔබට ශ්‍රවණය කරන්නටත් උපකාර කරන සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ බුද්ධ ශාසනයේ දියුණුව පිණිසම දෙවිවරු කටයුතු කරත්වා. දෙවියන්ද බුද්ධ ශාසනයේ අමා නිවනින් සැනසෙත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම කවුරුත් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම නැවතත් සිහි කරනවා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වී සිල් මෑණිවරුන්ට ආනංගාරික දරුවන්ට මේ පින් අනුමෝදන් වී මේ උතුම් නිවන් මාර්ගයේ දියුණු පවුණු කරගන්න මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම ඒ පින්වත්
ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ශානිකා පෙරේරා සහ සමල්කා පෙරේරා දියණියන් දෙදෙනාට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. ඒ දරුවන් බලාපොරොත්තු වෙන පරිදි තමන්ගේ එල්.බී. මානෙල් මෑණියන්ට ජී.එම්. පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණම සැලසේවා. ඒ දියණියන් දෙදෙනාටත් ඔබ සියලු දෙනාට මෙතෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ කාටත් මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට අකුරු කර වූ ගුරුවරුන්ට පින් සිදු වේවා. ශ්‍රද්ධා රූපානේ ලක්විරු ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු පින් බලෙන් සත්‍තිස් බෝධිපාශික ධර්මියෝ පුරුදු කරගන්නට කැමැත්ත ඇති වේවා. ඒ වගේම බුද්ධ ශාසනයේ පිහිට ලබන්න වාසනාව ඇති වේවා. ගුණධර්ම දියුණු කරගන්න වාසනාව ඇති වේවා. ඊතරම් අපි මේ දහම් වැඩසටහනින් බලාපොරොත්තු වුණේ සිත පහදවා ගැනීම නිවන් මාර්ගය ගැන. ඒ නිසා ඔබ කාගේ සිත පහදීවා. ඔබ කාටත් බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ අහිමි නොවේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මෙතෙක් ධර්ම ශ්‍රවණය කරපු පින හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා දහම් අවවාද ශ්‍රවණයට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.